ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් ඔබේ දහම් ගැටලු ප්‍රශ්න විසඳාලන්න පිළිතුරු ලබා දෙන්න සූදානමින් අපි ඔබව මෙලෙසින් මුණ ගැහෙන්නේ. මුළු මහත් රටම ජාතියම රටවැසි හැම දිනාම එක්තරා තීරණාත්මක ඛේදවාචයකයකට මුහුණ දී සිටින වෙලාවක, බරපතල රෝග ව්‍යසනයකින් පීඩා විඳින වෙලාවකයි අපි මේ සාකච්ඡාව මෙහෙවනු ලබන්නේ. පළමුවෙන්ම අපි මේ මොහොතේ ලෝකයේ පුරාමත් විශේෂයෙන්ම මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් ලංකාව පුරාමත් පැතිරී යන COVID-19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිසා පීඩාවට පත් වෙලා සිටින ලංකාවාසීන්ට ලෝකවාසීන්ටත් සමගින් අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. මේ රෝගය වැළඳිලා සිටින හැම දිනාටම ඉක්මන් සුවය, සහනය, නිරෝගී සැපය උදා වේවා. ඒ වගේම අනිත් හැම දිනාටම මේ රෝගයෙන් බේරිලා නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්න භාග්‍ය උදා වේවා. ඒ සඳහා අපව කැපව කටයුතු කරන, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, ආරක්ෂක අංශවල සෑම දෙනාටමත්, සෞඛ්‍ය අංශවල කටයුතු කරන සෑම සියලු දෙනාටමත්, ඒ සඳහා අවශ්‍ය කරන පුරෝගාමී නායකත්වයේ සපයන ශ්‍රීමත් ජනාධිපතිතුමන් ඇතුළු රජයටත් අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ උදා වේවා. ඒ හැමෝම හොඳින් ආරක්ෂා වෙලා අපේ ලංකාවාසී සියලුම දෙනාම සුවපත් කරන්න, ආරක්ෂා කරගන්න, සාර්ථකව මේ රෝග ව්‍යසනයේ හමුවේ ඒට මුහුණ දීලා එය මැඩ පවත්වන්න හැම දිනාටම අවශ්‍ය දිරිය, සවිය, බලය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒත් එක්කම අපි මේ වෙලාවේ පොදු මහත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමති. රෝග පීඩා කියලා කියන ඒවා අන් අයට විතරක් නෙවෙයි, ඔබට, මට, අපට හැමෝටම හැදෙන දේවල්. මේ ශරීරය රෝග පීඩාවන්ට ගොදුරු වෙන්න සුදුසු වූ ශරීරයක්. ඒ වාගේ රෝග පීඩාවන්ට ලක්වෙන ස්වභාවයෙන් යුක්ත ශරීරයක්. ඉතින් එහෙම ශරීරයකට ලෙඩක් දුකක් වැළඳෙන එක ස්වභාවයක්, ඒක අරුමයක් නෙවෙයි. ඉතින් මේ වෙලාවේදී මේ කොරෝනා වෛරස් රෝගය වැළඳිලා ඉන්න උදවිය නිර්දය විදිහට විවේචනය කරන්න, අපහාස මුඛයෙන් ඒ අය දිහා කතා කරන්න පෙළඹෙන්නේ නැතුව, අවඥා සහගතව බලන්න පෙළඹෙන්නේ නැතුව, ඒ අය හැල්ලුවට පත් කරන්නේ නැතුව, චිත්ත පීඩා ඇති කරන්නේ නැතුව කරුණා මෛත්‍රිය උපදවාගෙන හැම දිනාටමත් මේ ධර්මතාවයන්ට මුහුණ දෙන්න වෙනවා කියන හැඟීම පෙරදරි කරගෙන ඒත්තන්ට ඒ ව්‍යසනකාරී පරිසරයෙන් අත්මිදෙන්නට උදව් කරන්න, සහයෝගය දක්වන්න, උපකාර කරන්න, මොනවත් කරන්න බැරි නම් අඩු ගානේ ආශිර්වාද කරන්න කියලා අපි හැම දිනාටම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් අද දවසේ අපි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සීල පාරමිතාව පිළිබඳව. අපි පහුගිය සතියේ දාන පාරමිතාව පිළිබඳව ප්‍රමාණාත්මක කරුණු පැහැදිලි කළා. ඒ සාකච්ඡාවට බොහෝ ඉහළ ප්‍රතිචාර තිබුණා. බොහෝ දෙනා නොදන්න කාරණා පිළිබඳව දැනුවත් වෙලා බොහොම උනන්දුවෙන් ඒ පිළිබඳව කතා කළා අපි සමගත්. ඉතින් අද බලාපොරොත්තු වෙනවා සීල පාරමිතාව පිළිබඳව සාකච්ඡා කරන්න. අද සාකච්ඡාව සුපෝෂණය කරන්නට
අපගේ ආරාධනාව පරිදි වැඩම කර සිටින්නේ ඔබ අප හැම දෙනාගේම කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කමඨානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරුවනේ. අපි හන්නේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සීල පාරමිතාව. එහෙම නමුත් මේ රටේ උද්ගත වෙලා තියෙන භයානක රෝග වසංගතය හමුවේ අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රේක්ෂක පින්වතුන් දැනුවත් කර සිටිමු අපේ හාමුදුරනේ කොහොමද මෙවන් අවස්ථාවකදී අපි බුදුදහමට අනුව මුහුණ දෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්නේ. ඒ වගේම රෝග පීඩාවන්ට පත් නොවී සිටීම සඳහා අප බෞද්ධයන් විදිහට භාවිතා කළ යුතු ක්‍රමවේද තියෙනවද කියන එකත් විස්තර කරමින් අපි හාමුදුරන්ගේ ආශිර්වාදයත් පළමුවෙන්ම පළ කර සිටිනවා නම් හොඳයි කියලා මා කල්පනා කරනවා. තෙරුවන් සරණයි. අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අද අපේ රට මහා ව්‍යසනකාරී තත්වයකට පත් වෙලා තියෙන මොහොතක්. ඉතින් මේ මොහොතේ භික්ෂුන් වහන්සේලා හැටියට අපිට කරන්න තියෙන ධර්මයේ පැත්තෙන් දෙන්න තියෙන උපදෙස් අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ වැඩසටහන ආරම්භයේදී ඇත්තටම ඉතාම ලස්සනට සිහිපත් කළා. ධම්මෝසද සමන්නත්ති ඒතම්පිවත භික්ඛවෝ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ධර්මයේ තරම් ඖෂධයක් අපට නැහැ. ඒක මේ වෙලාවේ අපේ ජීවිතයට ගලප ගන්නට අපි මහන්සි ගන්නට ඕන. ඒ විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි අංක එකටම හිතට ගන්න ඕන මේ ලෝක ධර්ම කියන දේවල් අපි කාටත් පොදු දේවල්. ඒකට කිසියම් පන්ති ભેදයක් නැහැ. උගත් නුගත් කුලීන කුලහීන දුප්පත් පොහොසත් බාල මහලු ස්වරූප විරූපී අපි කාටත් එක විදිහටම මුහුණ පහන්න සිද්ධ වෙන මේ ධර්මතා ටික ලෝක ධර්ම කියලා කියනවානේ. එහෙම. ඉතින් මේ ලෝක ධර්මවලදී අපි අකම්පිත සිතක් ඇති කරගත්තොත් අපිට ඕනම දෙයකට තාම සාර්ථක අන්දමින් මුහුණ දෙන්නට පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ අර ඕනම විපත්තියක් සම්පත්තියක් කරගන්න පුළුවන් මේ ධර්මයේ තුලින්. එහෙම. එහෙමනම් දැන් මේ විපත්තිය ඇත්තටම සම්පත්තියක් කරගෙන මේ වෙලාවේ බොහොම ශික්ෂාකාමී ජීවිතයක්, හික්මිච්ච ජීවිතයක් ඇති කරගන්න හැම කෙනෙක්ම මහන්සි ගන්නට ඕන. අපි හන්නේ මේ මංගල්‍ය අවමංගල්‍ය මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් වගේ නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති ආදි වශයෙන් සඳහන් වෙන. ඉතින් ඇත්තටම මේක අර ඒ අටලෝ දහමෙන් යම් කිසි කෙනෙක් කම්පා නොවී සිටිනවා නම් ඒක ඇත්තටම මංගල කාරණයක්. එහෙමයි. ඉතින් ඇත්තට මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඒක මංගල කාරණයක් වගේම සාන්දෘෂ්ටිකව මේකෙන් ගැලවෙන්න. මොකද අපි අනවශ්‍ය විදිහට කලබල වුණයි කියලා කිසිම ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් අපි බොහොම සංයමයෙන් අපි දැන් පුංචි උදාහරණයක් ගත්තොත් දැන් අපි සීලවන්තව ටිකක් සිහිය දිනු කළොත් කොච්චර අපිට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවද? එහෙමයි. දැන් අපි දැන් වෛද්‍ය සෞඛ්‍ය අංශවලින් නිතරම උපදෙස් දෙනවා අත සෝදන්න ඊළඟට මේ මුව පැත්ත ස්පර්ශ කරන්න එපා. එහෙමයි. ඉතින් බොහෝ දෙනා කියනවා අනේ හරි අමතක වෙනවා. ඉතින් අපි මේ වෙලාවේ හොඳට සිහිය දිනු කළා නම් එහෙමයි. ඇත්තටම අපේ කයත් අපේ මේ ජීවිතෙත් බොහොම පරිසං වෙනවා. එහෙමයි. සාංශාරික ජීවිතයටත් ඒක ලොකු පුහුණුවක් බවට පත් වෙනවා. ඒකයි මම කිව්වේ මේ විපත්තිය සම්පත්තියක් කරගන්න හොඳ අවස්ථාවක්. මොකද හැමෝම පීඩාවට පත් වෙලා තියෙන අවස්ථාවක්. එහෙමයි. ඒක ඒ නිසා හැමෝම මේ වෙලාවේ ධර්මයට හැකි තාක් දුරට ලං වෙන්න ඕනේ. දැන් හැමෝටම තේරෙනවා මොනතරම් අවිනිශ්චිත ලෝකයකද අපි ජීවත් වෙන්නේ කියලා. මහා ලොකු බලාපොරොත්තු තිබුණත් මොනතරම් සැලසුම් තිබුණත් එක මොහොතින් සියල්ල වෙනස් වෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපට ධර්මයේ තුලින් මේ වෙලාවේ අපේ පින්නතුන්ලාට දෙන්න තියෙන උපදේශය තමයි හැකිතාක්
පිරිත් දේශනා. එහෙමයි. පිරිත් දේශනා විශේෂයෙන්ම රතන සූත්‍රය වැනි දේශනා සිද්ධ කරන එක ඉතාම වටිනවා. ඉතින් බොහෝ දෙනා අහනවා ස්වාමීන් වහන්සේ මොන වගේ පිරිත්ද අපි මේ වෙලාවේ කියන්න ඕනේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම ආශිර්වාදයක් පිණිස තියෙන තථාගත ධර්මයේ ඒතේන සත්‍ය වජ්ජේන කියලා බුද්ධ වචනේ තියෙන එකම පිරිත තමයි රතන සූත්‍රය. රතන සූත්‍රය. මට ඇත්තටම මතකයි අපේ ස්වාමීන් වහන්සේ අසනීප වෙලා ඉන්න අවස්ථාවක පුංචි සත්කමක් කරලා හිටිය අවස්ථාවක එහෙමයි. ස්වාමීන් වහන්සේට අපේ ස්ථානයේ ධර්ම දේශනාවකට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ රෝගාබාධයේ තිබිලා ඒ සත්කම කරලත් බොහොම අපහසුයෙන් මේ ධර්ම දේශනාවට වැඩියා. ඉතින් වැඩම කළා මට තේරුණා ස්වාමීන් වහන්සේ බොහොම අපහසුයෙන් ඉන්නේ. මගේ ඇඳෙත් ස්වාමීන් වහන්සේ ටිකක් කැළවෙලා හිටියා. ඒ අපහසුව ඒ තරම්ම තිබුණා ස්වාමීන් වහන්සේට. එහෙමයි. ඒ වෙලාවේ අපේ ස්ථානයේ අපි රතන සූත්‍රය පිරිත් කරලා තිබිච්ච පිරිත් පැන් ටිකක් ස්වාමීන් වහන්සේට අපි වළඳන්න දුන්නා. ධර්ම දේශනාව හමාර වෙලා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ පැයක් දෙකක් යන්න කලින් මට දුරකථනයෙන් කතා කරලා කිව්වා පුදුම සහනයක් මට ඉක්මනට තවත් පිරිත් පැන් ටිකක් එවන්න කියලා. එතකොට අපිට මේ පිරිතෙහි තියෙන ඇත්තට මේ රතන සූත්‍රයට කියලා කියන්නේ අටුවාවල කියන්නේ බුද්ධ මන්ත්‍රය. ඉතින් මේ වෙලාවේ අපේ මේ සාකච්ඡාවේදී අපි විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ආරාධනාවක් කරනවා. ඒ ගම්වල දැන් මේ වෙලාවේ එකතු වෙන්න බෑ. ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ඒ රතන සූත්‍රයේ හැකි තාක් දේශනා කළොත් ඒ වගේම ඒවා ශබ්ද ዋහිනී අන්ත්‍ර මාර්ගයෙන් ගමට ඇහෙන්න තියලා ගමේ මිනිස්සු දැනුවත් කරලා ඒ අයටත් මේ රතන සූත්‍රයේ දේශනා කරන්න කියලා ඒ හැමෝම දැනුවත් කළොත් මම හිතනවා මට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ උවදුරෙන් ඒකාන්තයෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම. අපි හන රතන සූත්‍ර දේශනාව ඊටාම මහාර්ග මහානුභාව සම්පන්න සූත්‍ර දේශනාවක් බව අපි පහඳුරු දේශනා කර පරිදිම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා. තවත් සූත්‍ර දේශනාව විදිහට අපිට මොනවද මේ අවස්ථාවේදී භාවිතා කරන්න පුළුවන්? ඇත්තටම ස්වාමීන් වහන්සේ තවත් සූත්‍ර දේශනා හැටියට කන්ද පිරිතත් ඊටාම හොඳයි. එහෙමයි. කන්ද පිරිතින් අර ස්වාමීන් වහන්සේ නමක් අපේ බොහෝ දෙනාට දැනුවත් වීම පිණිස මේ කියන්නේ. තත් භික්ෂුන් වහන්සේ නමක් සර්පෙක් දෂ්ට කරලා අපවත් වුණා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ මේ මෛත්‍රිය මේ සියලුම සර්ප කොටස් දැන් කොරෝනා කියලා කියන්නේ එකත් සර්පෙක් විසක් වගේ දෙයක් නේ. එහෙම කතාවක් තිබුණේ ඒ අයගෙන් ආරම්භ වුණා කියලා. ආරම්භ වුණා කියලා. ඒකට එහෙමනම් ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් මෛත්‍රිය වඩමින් කන්ද පිරිතත් ඊටාම වටිනවා. ඒක මම අත්දැක බලලා තියෙන සමහර වෙලාවට දැන් කන්ද පිරිත කියලා ටිකක් ඔය සර්පෙක් එහෙම ආපුවාම ටිකක් මේ වැලි ටිකක් වගේ දාපුවාම ඉතින් ඉක්මනින් යන ගතියක් තියෙනවා. එහෙමයි. අපි හන්නතව මේ මෝර පිරිතත් ඊටාම සත්‍යක්‍රියාවක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ වෙලාවේ කාලය තියෙන බොජ්ජංග පිරිත් තියාගන්න පුළුවන්. ඊළඟට දජග්ග පිරිත අපිට දැන් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට දුකක් සන්ත්‍රාපයක් ලොම් දැහැ ගැනීමක් මොනවා හරි ප්‍රශ්නයක් වෙලාවට සිහි කරන්න තියෙන බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය. එහි දැන් අපි හන ගොඩාක් උදවිය කියන දෙයක් තමයි පිරිත් ටිකක්වත් හරි හැමං විදිහට කියාගන්න වෙලාවක් නැහැ කියලා. දැන් ඔන්න වෙලාව ස්වභාවයෙන්ම උදා වෙලා තියෙනවා. වෙලාව ස්වභාවයෙන්ම උදා වෙලා තියෙනවා. අනිත් එක තවත් දෙයක් ස්වාමීන් වහන්සේ අහනවා ගොඩක් අය ස්වාමීන් වහන්සේ මේ ගුවන් විදුලියෙන් නැත්තම් මොකක් හරි රෙකෝඩර් එකක් දාලා පිරිත් ඇහුවට ඒක ප්‍රමාණවත්ද කියලා. අපි ඒකත් කියන්න ඕනේ බොහෝ දෙනා ඉතින් නිතර අහන දෙයක්. ඉතින් ඇත්තටම ශ්‍රවණය කිරීමත් නිවන් දොරටුවක්, සජ්ජායනා කිරීමත් නිවන් දොරටුවක්. සමනානුත්තරිය වෙනවා නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. එතකොට හැබැයි මේ වෙලාවේ අපි ටිකක් මහන්සි ගන්න ඕනේ පිරිත් ටිකක් සජ්ජායනා කරන්න. මොකද පිරිතේ ආනුභාවයක් ලැබෙන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න එපේ. තමන් සිල්වත් වෙන්නට ඕන දේශනා කරන පිරිතෙහි ඡායා මාත්‍රයෙන් මෙන්න මේ පිරිතෙන් කියන්නේ මෙන්න මෙච්චරයි කියලාවත් ටිකක් තේරෙන්න ඕන. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හොඳට සද්දේ නගන්න ඕන තැන්වල හොඳට සද්දේ නගලා ඒ පිරිත උච්චාරණය කරන්න ඕන. ඉතින් ඔය කාරණා අනිත් එක තමයි මේ එහෙම සජ්ජායනා කිරීමත් එක්තරා භාවනාවක් නේද අපේ? භාවනාවක් ස්වාමීන්. මොකද දැන් ඇත්තටම බලන්න නිවන් දොරටු පහින් නිවන් දොරටු දෙකක් මොතන සම්පූර්ණ වෙනවානේ. එහෙමයි. දැන් ධර්මයේ ශ්‍රවණය කිරීමත් නිවන් දොරටුවක්, ධර්මයේ සජ්ජායනා කිරීමත් නිවන් දොරටුවක්. එහෙමයි. ඒ නිසා මේ වෙලාවේ අපේ බොහෝ දෙනෙකුට පිරිත් හුරු නැත්තම් අර වගේ රෙකෝඩර් එකක් දාගෙන ඒ ඔස්සේ පුරුදු වෙන්නත් මේක හොඳ අවස්ථාවක්. එහෙමයි. ඒ නිසා හැම කෙනෙක්ම ධර්මයේ පිහිටලා මේ පිරිත් දේශනා කරොත් මේ විපත්තිය පමණක් නෙවෙයි ඉදිරි අනාගතයටත් මේ රටට
මහා ලොකු භාග්‍ය සම්පන්න කාලයක් උදාපත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ විපත්තිය සම්පත්තියක් කරගන්න හැටියට අපි බොහෝම කාරුණිකව හැම දිනාටම මතක් කරනවා. එහෙමයි පැනේ බොහෝම වටිනා ධර්මෝපදේශ ධර්මාවාද කීපයක් අපිට ලබා දුන්න මේ ව්‍යසනකාරී අවස්ථාවේදී බෞද්ධයන් විදිහට තුනුරුවන්ට සමීපව ලැබිව කොහොමද අපි අපේ ජීවන පැවැත්ම හදාගන්නේ කියන කාරණේ පිළිබඳව අපි හන්නේ මේ දවස්වල මේ කොරෝනා වසංගතයෙන් මිදීම සඳහා භාවිතා කරන මේ සෞඛ්‍ය උපදේශ අතරේ ප්‍රධාන දෙයක්නේ අපි හන්නේ මේ අත සෝදන එක. එතකොට අපි මෙන්න මේ කියන උපදේශනයන් අපිට භාවිතා කරගන්න පුළුවන් මේ ධර්මානුකූලව. අත සෝදනවා නිතර අත හොදනවා නිතර හිත හොදන්න පුරුදු වෙනවා කවුරු හරි කෙනෙක්. දැන් කොරෝනා කියලා කියන්නේ එක්තරා විදිහක වෛරස් එකක්. ඒ වෛරස් එක අතට අල්ලාලා ශරීරගත වෙන්න පුළුවන් ඇල්ලීම තුළ. ඒ නිසා තමයි අත හොදන්න කියලා කියන්නේ. එතකොට කෙලස් කියලා කියන්නේ එක්තරා විදිහේ වෛරස් જાතින්. හිත ලෙඩ කරන වෛරස්. ඒ හින්දා නිතරම හිත හොදනවා නම් අර භාවනා මානසිකාරයක් තුනේ යෝනිසෝ මානසිකාරයක් තුලින් අපි හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට හැම දෙයක්ම සිහියෙන් සැලකිල්ලෙන් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ඔබට මේ කාල සීමාවේදී නිවනට සමීප වෙන්නට කරන භාවිතාවකුත් වෙනවා. අනිත් කාරණාව තමයි මේ වෛරස් එක අපි හඳුරන්නේ ඇහෙන් නහයෙන් කටෙන් ඇතුළට යන්න තියෙන ඉඩ වැඩි කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ බාහිර සමාජයේ කෙලස් වෛරස් බාහිර කෙලස් අරමුණු ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ඔස්සේ ක්‍රියාත්මක වෙලා මනසට ගිහිල්ලා මනස දුර්වල කරනවා. ඉතින් ඒ වෙලාවේ දැන් මේ කාල සීමාවේදී එයත් ඔබ තේරුම් අරගෙන ඉන්ද්‍රිය සංවරය භාවිතා කළොත් ඉන්ද්‍රිය සංවර සීලය ඔබේ ජීවිතයට ගලපා ගත්තොත් ඒකත් ඊටාම වැදගත් වෙනවා. බොහෝ දෙනා මේ ෆේස් මාස්ක් එකට මේ කියනවා මේ මුඛ ආවරණය කියලා. එහෙම කියන්නේ හේතුව සමහර වෙලට අපි හන්නේ මේ මම දැකලා තියෙන ගොඩක් අය නහයටත් පල්ලෙහෙන් කටට විතරක් දාගෙන ඉන්න ඔය මේ මුඛ ආවරණය. ඒතර මේකට කියන්නේ මුව ආවරණය කියලා. ෆේස් කියලා කියන්නේ මූණනේ සම්පූර්ණ. මුඛ එතකොට මේ නහය කට සියල්ල ආවරණය වෙන විදිහට තමයි මේක පළඳින්න ඕන. අන්න ඒ වාගේ මේ ඉන්ද්‍රියයන් ආරක්ෂා වෙන විදිහට ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත් අපිට මේ කොරෝනා කාලයේදී එක්තරා විදිහක මානසික සුවපත් භාවයක් උදා කරගන්න පුළුවන්. එතකොට කය ලෙඩ වෙන කාලෙක හිත සුවපත් කරගත්තොත් කයට වැළඳෙන ලෙඩ රෝගත් අඩු කරගන්න පුළුවන්. අපේ ආන්දරනේ ගොඩක් ලෙඩ රෝග කයට වැඩියෙන් දැනෙන්නේ හිත ලෙඩ වෙන්න ගත්තාම නේද? හිත සුවපත් කරගත්තොත් ලෙඩ ගොඩක් අඩු කරගන්න පුළුවන්කම තියෙනවා නේද? හැදිලියම ස්වාමීන් වහන්සේ දැන් අපි වෛද්‍ය විද්‍යාවෙන් පවා කියනවා සාමාන්‍යයෙන් රෝග සපිතුම් රෝග 100ක් තියෙනවා නම් ඒකින් රෝග 85%කට ඖෂධ නැහැ කියලා කියන්නේ. එහෙමයි. 5කට තමයි ඖෂධ තියෙන්නේ. එහෙමයි. අනිත් ගොඩාක් රෝග ස්වාමීන් වහන්සේ මානසිකව තමයි ඇති වෙන්නේ. ඉතින් ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ හොඳ ලස්සන සංසන්දනයක් කළා මේ අපේ මේ සිත සේදීම. ඇත්තටම මොකද දැන් අපි අත සෝදනවා වගේම හිත හේදුවා නම් අපිට ඒ උතුම් ക്ഷേම භූමිය දක්වාම යන්න එක ලොකු ප්‍රවේශයක් වෙනවා. ඇත්තටම අපේ මේ ඉන්ද්‍රිය ටික සංවර කරගත්තා නම් අපිට මේ ජීවිතයේ මේ කය සංවර කරගන්නවා වගේම අපිට සාංශාරික වශයෙන්ම මේ ජීවිතයේ සුවපත් කරගන්න එක ලොකු උපකාරයක් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ ඇහුවේ දැන් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙනවා. ඉතින් ඇත්තටම කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන හේතුව අර එදා බුදුරජාණන් වහන්සේ අර නකුල තාත්තට එහෙමයි. නකුල තාත්තා වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළානේ. ඉතින් මට දැන් එන්න බෑ. මං ඉතින් ලෙඩා දුකා. ඉතින් දැන් මම බොහොම අසරණයි. ඉතින් මට දැන් එන්න අපහසුයි කියලා තියලා බුදුරජාණන් වහන්සේ වදාළෝ මට පේනවා දැන් මේ ශරීරේ වාගේ දිරච්ච කරත්තයක් වගේ. එහෙමයි. ඒ වෙලාවේ තාත්තේ බුදුරජාණන් වහන්සේ තාත්තා කියලා තමයි මේ නකුල ගෘහපතිතුමා ආමන්ත්‍රණය කළේ. තාත්තේ කය ලෙඩ වුණාට කමන්නේ හිත ලෙඩ කරගන්න එපා කිව්වා. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ මේ තාත්තට හරි සතුටුයි. මොකද තමන්ගේ ශරීරය දිරච්ච කරත්තයකට උපමා කරපු එකට. ඉතින් මේ තාත්තා සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වේ අද මාව බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අභිෂේක කළා කිව්වා මේ වචනේට. එහෙම කියලා මේ
සරියුත් ස්වාමීන් වහන්සේට මතක් කරනවා මද බුදුරජාණන් වහන්සේ මට වදාලා කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා. එහෙමයි. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ අහුව කොහොමද ගෘහපතිතුමනි කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්න හේතුව අහගත්තද? එහෙමයි. ඒ වෙලාවේ කිව්වා අනේ ඒක නම් මට අහගන්න බැරි වුණා. එහෙමයි. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාලා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන හේතුව තමයි මේ මම කියන සංඥාව. සක්කාය දිට්ඨිය. මේ ආත්ම සංඥාව. ඉතින් ඒක තමයි අපි සරියුත් මහරහතන් වහන්සේ වදාළේ. දැන් අපිට සාමාන්‍යයෙන් දැන් බලන්න පුංචි රස්නයක් දැනෙනකොට ඉතින් අපේ කය අන්තම් ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙලා ඉවරයි. ඊළඟට දැන් මේ වෙලාවේ බොහෝ දෙනාට සැක සංකය ඇති වෙනවා. දැන් පොඩ්ඩක් හෙම්බිරිසාව ඇති වෙනකොට අනේ මට කොරෝනාද කියලා අර හිත කය අන්තම් ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන ස්වභාවය වැඩි. ඒකට හේතුව තමයි මෙන්න මේ සක්කාය දිට්ඨි ආත්ම සංඥාව. ඉතින් එහෙමනම් අපි මේ වෙලාවේ කය ලෙඩ වෙනකොට බොහොම කල්පනාකාරීව අපේ දැන් මේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට බොහොම සිහියෙන් නුවණින් අපි කටයුතු කළා නම් අපිට ඒ රෝගී තත්ත්වය හඳුන ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිත ලෙඩ කරගන්න නැතුව බොහොම කල්පනාකාරීව අපිට මේ රෝගයෙන් සුවපත් භාවය ඇති කරගන්නවා වගේම අපේ සාංශාරික ජීවිතය දියුණු කරගෙන අපේ ධර්මයෙන් අපිට ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ සක්කාය දිට්ඨිය දිනු කරගන්න කියන එක නෙවෙයි. අපි රෝගය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. නමුත් ඒක එච්චරම අර දැන් මොකද සමහර වෙලාවට ලෙඩක් නැතුව සමහර අය ලෙඩ වෙන්න පුළුවන්. ඒ දැන් මේ මනස දැන් මනසනේ ලොකුම ප්‍රධාන දේ මනෝකුබ්බංගම ධම්මා. ඉතින් මනස තමයි ප්‍රධාන වන්නේ. මේ ලෙඩක් නැතුව සමහරලාට මේ ගැනම හිතන්න ගත්තොත් ලොකු මානසික රෝගයක් හැදෙන්නත් පුළුවන්. අනිත් එක අපි හන්නේ කය කියලා කියන්නේ කොහොමත් ලෙඩ රෝග වලට ගොදුරු වෙන ස්වභාවයෙන් යුක්ත එකක්. එහෙමයි. අපි හන්නේ මට හිතෙනවා දැන් මේ කොරෝනා රෝගය වසංගතයේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේම මිනිස්සු සිල්වන්ත කරන්න කියන එක. දැන් අපි දන්නවනේ මිනිස්සු කයිනුයි වචනිනුයි සිතුනුයි දුරාචාරකම් වල යෙදෙනවා. පස්පව් කරන අවස්ථා තියෙනවා. එතකොට දැන් අපි හාමුදුරනේ මේ කොරෝනා වසංගතයත් එක්ක ඇතිවෙච්ච භීතිය නිසා මිනිස්සු දැන් ඔවුනොවුන් ළඟට සමීප වෙන තියෙන ඉඩකඩ අඩුයි. අනිත් එක්කනට කොරෝනා තියෙයි කියන බයට මටයි කොරෝනා වැළඳෙයි කියන බයට වෙනත් සත්තුන් හරහා කොරෝනායි කියන බයට දැන් මේ දවස්වල මාළු හරහා කොරෝනායි කියන බයට මාළු කන්න පෙළඹිලා නැහැ. ඊළඟට මිනිස්සු මාළු මරන්නේ නැහැ බිස්නස් නැති නිසා. ඒ තුල මේ සත්ව ඝාතනයේ යම් මට්ටමකින් වැළකීලා තියෙනවා. ඒ වගේම අනුන්ගේ දේවල් ගන්න පංච දුස්චරිතේම සෑහෙන දුරට වැළකීලා තියෙනවා. ඉතින් ස්වභාවය ධර්මයේ තුලින්ම ඔබව සිල්වන්ත කරන්න එවපු දේව දූතයෙක් හැටියට මේ රෝගය ව්‍යසනය සලකලා අපි කොහොමද මේ කාල සීමාව තුළ මා කලින් සිහිපත් කළ සේන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන්ද සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලයත් ඒ වගේම මේ කියන කය වචනේ සංවර කර ගැනීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් තුලින් කොහොමද අපි මේකට සාර්ථකව මුහුණ දෙන්නේ කියන එකත් අවධාරණය කර ගැනීම වැදගත් වෙනවා. අපේ හාන්දරනේ අද අපි මාතෘකා වශයෙන් අපිට තියෙන සාකච්ඡා කරන්න සීලය. ඒතර මේ ප්‍රවේශයක් සඳහා අපි ගමු. සීලය කියන්නේ මොකක්ද අපේ හාන්දරනේ? එතකොට ඒ සීලය පාරමිතාවක් බවට පෙරලගන්නේ කොහොමද කියන එක. මේ ලෝකීන සිල්වන්තයෝ හැමෝම පාරමී පුරන අයද කියන එක අපි සාකච්ඡාවට බඳුන් කරමු. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ සීලය කියලා කියන්නේ මේ ශාසනයේ මුල. හරියට අත්‍යවාරම වගේ. සීල සමාධි ප්‍රඥා ත්‍රිතික්ෂාවේ ආරම්භයේ සීලය. ඉතින් මේ සීලවන්තකම සීලවන්ත භාවය මේ ශාසනික වැඩපිළිවෙලේ අංක 1 කිව්වට ඒකේ වරදක් නැහැ. එහෙමයි. අනිවාර්යයෙන්ම සීලවන්ත භාවය තියෙන්න ඕන. ඉතින් ඇත්තටම සීලය කියලා කියන්නේ මේ කෙලෙස් සෝදන මහා ජල කඳක් වගේ. එහෙමයි. ඒ වගේම ස්වර්ගයට තියෙන ඉනිමඟක් වගේ. ඉතින් හැම දෙයකටම නිවනට තියෙන මේ අමා දොරටුව විවර කර ගැනීම ප්‍රවේශය තමයි මේ සීලය. එහෙමනම් මේ සීලවන්ත භාවය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. අපෙන් සීල කියන වචනේ තේරුම සීලණය. සීල. ඔව්. ඒත් සීල කියලා කියන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ කයයි වචනයයි දෙකේ හික්මීමට තමයි සීලය කියලා කියන්නේ. පාලනය කරගෙන මේ සංයමයට හික්මීමට. එහෙමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ගිහියන් වශයෙන්
ගිහියන්ට පන්සිල්, අටසිල්, නවාංග උපෝසථ සිල්, දස සිල් මේ ආජීවට්ටමක සීල. ආජීවට්ටමක සීල් ඊළඟට වත් පිළිවෙත් මේවා සීල් වලට අයිති වෙනවා. එහෙමයි. මේ සියලුම හික්මීම ගිහියන්ට උන්වහන්සේ ගිහි පින්නතුලට දේශනා කරලා තියෙනවා. ඊළඟට පැවිද්දන් වන අපට උපසම්පදා සීලයක් ප්‍රධාන වශයෙන් ශික්ෂාපද 227ක් අනුකුඩා ශික්ෂාපද කෙලවරක් නැහැ. මේ හැම සහ පැවිද්දන්ටත් වත් පිළිවෙත් අදාළයි නේද? අදාළයි. පැහැදිලිවම. අර වත්තං න පරිපූර්ණේන්තුන සීලම් පරිපූර්ණති කියන දේශනාවෙන් සඳහන් වෙනවා. ඉතින් වත් පිළිවෙතුත් ඒකාන්තයෙන්ම සීලයට සම්බන්ධයි. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ කියන අප්‍රමාණ හික්මීමට පනවවදාළ ශික්ෂාපද සියල්ලම බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ ඒකයි විශේෂත්වය. කයටයි වචනයටයි. එහෙමයි. කයටයි වචනයටයි තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලු සිකපද පනවලා තියෙන්නේ. එහෙමයි. එතකොට උන්වහන්සේ සිතට ශික්ෂාපද කිසිසේත්ම පනවලා නැහැ. මොකද සිතට ශික්ෂාපද පැනෙවුවොත් සීලවන්තයෝ හොයාගන්න බැරි වෙනවා ස්වාමීන් වහන්සේ. මොකද හිතට හිතෙන දේවල් නවත්තන්න බෑනේ ශික්ෂාපදයකින්. සිතට ශික්ෂණ ක්‍රමයක් පනවලා තියෙනවා. ක්‍රමයක් පනවලා පද පනවලා නැහැ. පනවලා නැහැ. ඇත්තටම සමාධි ප්‍රඥා දෙක පැහැදිලිවම සම්පූර්ණ. ඇත්තටම සීලෙන් උනත් කයයි වචනයයි දෙක සංවර වෙනකොට ස්වාමීන් වහන්සේ බේටම හිතත් සංවර වෙනවා. එහෙමයි. ඉතින් එතකොට ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ ශික්ෂණය මේ හැදිච්චකම මෙන්න මේ හික්මීම අනිවාර්යයෙන්ම කෙනෙක් සම්පූර්ණ කරන්න ඕන මේ ශාසනයෙන් ප්‍රතිඵලයක් ළඟා කර ගන්නට. එහෙමයි. ඒ නිසා මේ සීලවන්ත භාවය ඊටාම වැදගත් දෙයක්. එතකොට ස්වාමීන් වහන්සේ අහුවා මේක පාරමිතාවක් වෙන්නේ කොහොමද? ඊළඟට හැමෝම රකින්න සීල පාරමිතා බවට පත් වෙනවද? එහෙමයි. මොකද අපි හන්නේ මම එහෙම ඇහුවේ දැන් ක්‍රිස්තියානි ආගම ගත්තත් 10 commands දස පනත කියලා එකක් තියෙනවා. ඒකෙත් මේ පන්සිල් ආරක්ෂා කරනවා වගේ වැඩපිළිවෙලක් තියෙනවා. අනිත් පන්සිල් වල සඳහන් වෙන ගොඩක් කාරණා අනිත් ආගම් වලිනුත් වළක්වලා තියෙනවා. අපි හන්නේ කියන්නේ සත්තු මරණ එක, හොරකම් කරන එක, කාමයේ වර්ධව හැසිරෙන එක. අපි අර සික්ඛාපදං සමාදියාමි කියලා වචනේ කියලා සමාදන් නොවුනාට අපි හඳුරන්නේ අනිත් ආගම් වලත් අනිත් දර්ශන තුල ප්‍රඥප්තියින් තුල ඒක තියෙනවා. ඉතින් එහෙම තිබිච්ච දෙයක් ආරක්ෂා කළ පමණින්ම ඒක නිර්වාණගාමී සීලයක් බවට පත් වෙනවද කියන එක අපි අහනවා. ඔව් ස්වාමීන් වහන්සේ කියපු එක තමයි නිවැරදි. මොකද දැන් සත්‍යාත්මික සංවිධානයේ ප්‍රඥප්තියත් පංචශීලය. එහෙමයි. එතකොට එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ හික්මීම මේ ශික්ෂණය ඇත්තෙන්ම හැමෝම එහෙම හික්මුණාට ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම. දැන් බොහෝ දෙනා අපි බෞද්ධයෝ ඉස්සෙල්ලා අපි ගත්තොත් බෞද්ධයන් අතර පවා මේක ප්‍රපංචත් සමග මේ සිල් ආරක්ෂා වෙනවා. ප්‍රපංචිකෙන් තණ්හා දිට්ඨිමානත් එක්ක. එහෙමයි. දැන් අපි බලමු ස්වාමීන් වහන්සේ තණ්හාව නිශ්චිතව සිල් රකින්න මිනිස්සු ඉන්නවා ඇත්තටම. උදාහරණයක් කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් අනේ මට මේ සිල් ආරක්ෂා කරේ මම හොඳ පොහොසතෙක් වේවා. එහෙම. මම මේ රටේ ජනාධිපති වේවා. එහෙම. ඊළඟට මට දිව්‍ය ලෝකයන්ට ලැබේවා, බ්‍රහ්ම ලෝකයන්ට ලැබේවා. අර මොනවා හරි තණ්හාවෙන් සිල් ආරක්ෂා කරනවා. කියන්නේ මිනිස්සු ඡන්දේ දෙන්නේ පන්සිල් රකින්න ජනාධිපති කෙනෙකුට කියලා තිබ්බොත් අන්න ඒ පදනම යටතේ පන්සිල් රකිනවා. පන්සිල් රකිනවා. ඒ සිල් රකින්නේ ජනාධිපති කම ගැනීමේ බලාපොරොත්තුවෙන්. එහෙම අවස්ථා තියෙනවා නිසා මොනවා හරි බලාපොරොත්තුවෙන් සිල් ආරක්ෂා කරන භවභෝග සම්පත්. එහෙම. ඒක තණ්හා නිශ්චිතයි. එහෙම. ඊළඟට දිට්ඨි නිශ්චිතයි. දැන් සමහර හිතනවා මේ අපි යන්නේ දැන් තණ්හාව කියලා කිව්වහම භවභෝග සම්පත් වලට විතරද අපි යන කීර්ති ප්‍රශංසා වලට තියෙන කීර්ති ප්‍රශංසා වලට ඒක ස්වාමීන් වහන්සේ සමහරලාට මාන්නයට යන්න පුළුවන්. තණ්හා දිට්ඨි මානනේ. එහෙමයි. එතකොට දැන් අපි බොහෝ දෙනෙකුට තේරෙන්න අපි විදිහට ගත්තොත් මේක හැබැයි ශිවම් මාසයෙන් අපිට හොයන්න අමාරුයි. මේ වෙලාවේ සාකච්ඡාවට බඳුන් කරොත් ඔය භවභෝග සම්පත් එක එක දේවල් බලාපොරොත්තුෙන් සිල් ආරක්ෂා කරනවනේ ඒක තණ්හාව නිශ්චිතයි පැහැදිලිව. එහෙමයි. ඊළඟට සාමාන්‍ය දිට්ඨිය ගත්තාම දිට්ඨිය දැන් සමහරු හිතනවා විපස්සනා වඩන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ග ගමන් කරන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. මේ සිල් ටික ආරක්ෂා කරගෙන ගියාම මට නිවන්ට යන්න පුළුවන් කියලා හිතනවා. දැන් එහෙම අවස්ථා තියෙනවානේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ සිල් ආරක්ෂා කරන සමහරු අපි විවෘතව කතා කරලා දැන් සමහර ස්වාමීන් වහන්සේලා හරි සීලවන්තයි. හැබැයි සීලේ පමණයි. හරි ලෝභයි වුණා. හරි ලෝභයි. සමහරලාට කිසි දෙයක් දෙන්නේ නැහැ. හැබැයි සීලවන්තකම අකුරටම රකින්නවා. එහෙම. ඒ සමහර වෙලාවට උන්වහන්සේලා පවා හිතන්නේ සීලය තමයි ප්‍රධාන කියලා. සීලේ විශාල කාර්යභාරයක් කරනවා. හැබැයි අපේ ඉලක්කය නිවන. එහෙමයි. ඒතර එහෙමනම් අර දැන් මේ සීලෙන් සියල්ල කෙරෙනවා කියලා හිතාගෙන ඉන්නවා.
හිතේ කිසිම දියුණුවක් නැහැ. සමහරට කේන්ති යනවා. ඊළඟට ලෝභකම් තියෙනවා. ඉතින් ඊළඟට අනිත් අය පහත් කරනවා. මමයි සීලවන්ත ඉරිසියාකාරකම් කරනවා. ඉරිසියාකාරකම් තියෙනවා. කොහොමත් කුහකයි අපි. අත්ුක්කංශන පරවම්බන තමන් ඉහළ තියලා අනිත් අය පල්ලෙහාට දානවා. පහළට දානවා. ඉතින් ඒ වගේ ස්වභාවල් තියෙන ඕන තරම් ගිහි සමාජෙත් තියෙනවා. පැවිදි සමාජෙත් තියෙනවා. එහෙමයි. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේ දිට්ඨිය මුල් කරගෙන මේක තමයි ප්‍රධාන කියලා හිතාගෙන ඒකෙම යැපිලා ඉන්නවා නම් අනිත් විපස්සනා ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මොනවත්ම නැතුව ඉන්න කෙනාට ඒක දිට්ඨිය. එහෙමයි. ඒක දිට්ඨිය නිශ්චිතයි. එහෙමයි. මිත්‍යා දිට්ඨියක් නිශ්චිතයි එතන. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ තව සමහර අය සිල් ආරක්ෂා කරනවා මේ මාන්නේ. මම සිල් ආරක්ෂා කරනකොට මට කීර්තියක් ලැබෙයි. සමහරු දැන් ඒ අයටම දන්නේ නැහැ. ඒකින් දැන් අපි ගොඩාක් අය ස්වාමීන් වහන්සේ හිතනවා දැන් අපිට ඉතින් යම් කිසි දෙයක් තියෙනවානේ අපි මෙහෙම තිබිලත් මේ සිල් සමාදන් වෙන්න එනකොට සමහරු පුදුම වෙනවා. ඉතින් එහෙම කියලා අපිටම කියනවා. එහෙමයි. එතකොට දැන් එයා දන්නෙත් නැහැ. යාගේ මේ එහෙම නැති අයත් ඇති. නමුත් මේක හරිම වංචනිකයි සංසිත. එහෙමයි. ඉතින් ඒ අය එතකොට දැන් එහෙම පෙහෙවත් සමාදන් වෙන්න එන්නේ අර අනිත් අය මෙහෙම හිතයි අරම හිතයි. එතකොට මාන්නයක් එතන එනවා. එහෙමයි. ඒ කියන්නේ අපි හැඳරනේ එයා සිල් සමාදන් වෙන්න තරම් උවමනාවක් තියෙන කෙනෙක් නෙවෙයි. එහෙම තියෙද්දිත් මෙයා සිල් සමාදන් වෙන්න යනවා කියලා මිනිස්සු හිතලා මිනිසුන්ගෙන් ගෞරවය ලබා ගන්නද? එහෙම නැත්නම් අනේ බලන්න අච්චර තියෙන මිනිසයා පවා සිල් සමාදන් වෙනවනේ කියලා හිතලා හොඳ ගෞරවයක් ලබා ගැනීම. ඇත්තටම සම්පූර්ණ මිනිසුන්ගේ කීර්ති ප්‍රසන්න අරසාවෙනත් මුලින් කිව්වේ ඉතින් ඇත්තට ඒවත් මිනිස්සු අපේක්ෂා කරන. දැන් මහා කාර්යභාරයක් තියෙන කෙනෙක් නිතරම යා හරියට වැඩ. එහෙම. දැන් අපි රාජ්‍ය සේවකයෙක් කරේ ලොකු සත්නිලධාරියෙක්. නමුත් ඒ අය කොච්චරවත් කියන ඇහිලා තියෙන මට ඒලාට මට හිතෙනවා අනේ දැන් මේ විතර පොඩි මාන්නයක් යනවා නේද කියලා හිතෙනවා සමහර වෙලාවට. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ බලන්න දැන් අපි මෙච්චර වැඩ තිබිලත් අපි යනවා මිනිස්සු පුදුම වෙනවා. ඔබතුමා මේ කොහොමද මේව අතහැරලා දවස වෙන් කරගත්තේ කියලා මිනිස්සු එහෙම කතා කරන අවස්ථා තියෙනවා. දැන් ස්ථානයේ සම්බන්ධිනුත් මානයක් ඇති වෙන්න පුළුවන් නේද? අපි සිල් සමාදන් ඉන්න ආවල් තැන. පැහැදිලිව සානස්. ඒක දැන් ගොඩක් දුරට තියෙනවා. එහෙමයි. දැන් ඇත්තටම දැන් එහෙම දැන් අපි ආවල් දැන් ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානයක් සෙනග රැස් වෙන තැනක් සම්භාවනීය තැනක්. ඉතින් බොහෝ දෙනා දැන් බලන්න අපිත් එක්ක දැන් අපි මේ කෙනෙකුගේ දෝෂයක් කතා කරනව නෙවෙයි. ඒ අයට බොහොම ආදරෙන් කරුණාවෙන් මේ අර ඒ යන මාර්ගේ තව පොඩ්ඩක් නිවැරදි කරගන්න තමයි මේ දේ මතක් කරන්නේ. එහෙම නැතුව කෙනෙක් පහත් කරන්නවත් ඒවත් අපිටත් ඕන කෙනෙකුට කෙලස් තියෙන. මේ සමාජයේ තියෙන ස්වභාවයන් ඉස්මතු කරලා පෙන්වන්නේ මේ අපිට මේ හිතේ කෙලෙස් වැඩ කරන ආකාරය පෙන්වීමට මිසක් එක එක්කෙනා හැලුවට ලක් කරන්නේ හැලුවට ලක් කිරීම නෙවෙයි. ඇත්තටම ඒ වගේ අවස්ථා දැන් අපිට ඕන තරම් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ගිහි පින්නතුල්ලා ඉතින් ගත්ත ගම අපිට හම්බෙච්ච ගමන් කියන අපි අහවල් තැන සිල් ගන්න. ඉතින් ඒක ලොකු අභිමානයක් ගෞරවයක් හැටියට හිතනවා. ඒක මහා ලොකු වරදක් හැටියට කියන්නේ. නමුත් අපි දැන් මේ ටික කාලේ මේ සීලයේ තියෙන වටිනාකම අවබෝධ කරගන්නවට වැඩිය අර සිල් සමාදන් වෙන්නේ යන තැනේ වටිනාකම මුල් කරගෙන තමයි සීලයට නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි දැන් පැති කීපයක් තියෙන සමහරලාට ඒ ස්ථානවල ස්වාමීන් වහන්සේ වැඩසටහන හොඳ වෙන්න වැඩසටහනක් යනකොට ඉතින් මිනිස්සු කැමතියි. නමුත් එතනදී වුණත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. එහෙම මාන්නයක් කිසිසේත් මේක දැන් මේ සිල් ආරක්ෂා කරන හැම කෙනෙක්ම හොඳට මතක තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ තමන් සීලවන්තයි කියලා මොනම විදිහකටවත් කෙනෙකුට පේන්න ඒක නැත්තම් මවාපාන්න බෝඩ් දාගෙන ඒ සීලවන්ත භාවයේ ප්‍රදර්ශනය කරන්න ගියොත් එතන වැටෙනවම තමයි. ඒ නිසා අපි කාටත් අපිට මේ අපි සීලවන්තයි කියලා ඒක ප්‍රසිද්ධ කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් එහෙම ප්‍රසිද්ධ කිරීම තුළින් වෙන්නේ ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් දන්නේ නැතුව නැති කෙලෙසයක් වැඩෙනවා. එමෙ දැන් අපි හඳුරන්නේ බොහොම පැහැදිලි කිරීම අනුව තණ්හාමාන දිට්ටි වැඩෙන විදිහට ප්‍රපංච ගොඩනැගෙන විදිහට සිල් ආරක්ෂා කරන්න යම් කිසි කෙනෙක් පෙළඹෙනවා නම් අපි හඳුරු මතක් කරන්නේ එය පාරමිතාවක් වෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒකෙන් වෙන්නේ අපි හන්නේ ඒ සීලය පදනම් කරගෙන මේ හිත අවුල් වීමක් නේද? ඔව් ඇත්තටම අවුල් වීම අර අකුසලයක්ම ලොකුවට වෙනවා කියන්නේ නේද? ඇත්තට මේක ශික්ෂණයක් ඉක්මීමක් තුලින් අපි හිතමු මොනවා හරි
දෙයක් බලාපොරොත්තුෙන් පුංචි ඔය ලාමක අදහසක් තිබ්බත් කෙනෙක් සතෙක් මරන්නේ නැත්නම් ඒක ලොකු දෙයක් නේ ස්වාමීන් වහන්සේ. ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්නේ නැත්නම් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්නම් මොන ගෞරවය හරි මතා පාරමිතාවක් බවට පත් නොවුනාට එතන සීලයක් ආරක්ෂා වෙනවා. සීලයක් ආරක්ෂා වෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා විවිධ ආගම්වල ඉතින් එක ආයතනවල ප්‍රඥප්තියන් හැටියට පන්සිල් ආරක්ෂා වෙනවා. එතන ස්වාමීන් වහන්සේ ඒ අංශවල ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. අපි හන්නේ බොහෝ ඔය පිටරට ගිහිල්ලා එන උදවිය සහ පිටරට අධ්‍යක්ීම් තියෙන උදවිය අපිත් එක කියලා තියෙනවා. මේ ලංකාවට වැඩිය පිටරට මිනිස්සු පන්සිල් ආරක්ෂා කරනවා. මේ ලංකාව මිනිසුන්ට වැඩිය පිටරට මිනිස්සු ධර්මයේ දන්නේ නැති වුණත් ධර්මයේ යෙදෙනවා. ඒ කට්ටියට මේ ලංකාවේ මිනිසුන්ට වැඩිය නිවන සමීපයි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ආදි වශයෙන් යම් ප්‍රකාශනයන් අපිත් එක ඕනෑ තරම් කරලා තියෙනවා. අපි හන්නේ එතන කිසියම් අවබෝධයක් තියෙනවද? ඒක හුදු කිසියම් නීති රීති රෙගුලාසි නිසා දණ්ඩනීයට භීතියෙන් බයෙන් කරන සංවරයක්ද? අවබෝධයෙන් ඇති කරගන්න සංවරයක්ද? ඒ සංවරය සමාධියට පාදක වෙනවද? නිවනට උපකාර වෙනවද කියන එකත් අපි මේ වෙලාවේ විස්තර කරගන්නවා. ඒක දැන් ඇත්තටම මෙතන නීතියත් එක්ක ඒක අර පුරුද්දක් එක්ක සමහරලාට දැන් ඔය බටහිර සමහරලාට අර ජීවත් වෙච්ච පිරිස් වල දැන් අපේ මේ රටවල් වලට වඩා අර සමාජශීලීත්වයේදී ඉතින් බොහොම හොඳ ගතිගුණ තියෙනවා. සමහර අවස්ථාවල හොඳ ගතිගුණ තියෙනවා. දැන් අපි හිතමු පිටරටක දැන් ඕස්ට්‍රේලියාවේදී අපි දැන් කවුරු හරි අපේ ලංකාවේ ළමෙක් අපි එක් කරගෙන යනවා වහන එක. ඉතින් කියන බලන්න ස්වාමීන් වහන්සේ මෙහෙ හෝන් ගහන්නේ නැහැ. ඉතින් මෙහෙම කරන්නේ නැහැ. හරම කරන්නේ නැහැ. ඇත්තට මේවා නීතිය නිසා තමයි ඒ විදිහට ඒවා සකස් වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම දැන් මෙහෙ එහෙම නීතියක් බලාත්මක නැහැනේ. දැන් මොකද දැන් සාමාන්‍ය මේ වගේ බටහිර රටක ස්වාමීන් වහන්සේ ඒ තියෙන රියදුරු බලපත්‍රය ඒ පොයින්ට් කපනවා කියලා කියනවා. එහෙමයි. ඉතින් ඇත්තටම අතපය හතරම කැඩුවා වගේ තමයි සම්පූර්ණ කෙනෙකුගේ ලයිසන් එක කැන්සල් වුණොත්. ඉතින් එයා ඒ නිසා අර S2 ආරක්ෂා කරනවා වගේ තමන්ගේ බලපත්‍රේ ආරක්ෂා කරගන්න බොහොම ඒ නීති රීති රෙගුලාසි වලට අනුගතව කටයුතු කරනවා. ඊළඟට සංත නීතිය දැන් හැම තැනකදී වුණත් ඉතින් ඒවා මුල් කාලේ ඉඳලා ඒ විදිහට හික්මවලා තියෙනවා. එහෙමයි. ඒ හික්මීමක් එක්ක දැන් පුරුද්ද කියන එක හරි පුදුම දෙයක් නේ. ඒ නිසා ඒගොල්ලෝ ඒක ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. මුලදී හික්මීම තුළ එක්තරා බයක් තියෙනවා නේද? බයක් තියෙනවා පැහැදිලිවම ස්වාමීන් වහන්සේ බයක් තියෙනවා. අසේක පුරුද්දක් බවට පත් වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා දැන් අර බොහෝ දෙනා ස්වාමීන් වහන්සේ කියපු ප්‍රකාශනය කරනවා. ඉතින් මෙහෙම ඒ අයට ධර්මයේ ගියොත් මෙහෙමයි අරමයි කියලා. නමුත් ඉතින් ඒකේ පොඩි සත්‍යතාවයක් කියලා කියන්නේ ඒගොල්ලෝ ඉතින් අර 아무තු වැඩපිළිවෙලක් අපිත් එක්ක බලනකොට සාපේක්ෂව හටයක් වෙනස් විදිහකට ඒගොල්ලෝ ජීවත් වෙනවා. එහෙමයි. හැබැයි ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ගැන ඒගොල්ලෝ කතා කරන්නවත් කැමති නැහැ. එහෙම. අනිත් එක අපි හන්නේ පොඩ්ඩක් මතක් කරන්න. දැන් ඒ විදිහට පිට රටවල් වල නීති රීති රෙගුලාසි අනුව වැඩ කරලා බොහොම සතුටින් වාහන එහෙම එලවලා එන අය ලංකාවට ඇවිල්ලා ලංකාවේ වාහන තබ්දපදයට එක්ක ත්‍රිවිල් එකක් හරි බයිසිකලයක් හරි ඉස්සරහ කරගෙන ගියොත් සමහර වෙලාවට අර මිනිස්සයා බය වෙලා කෑග් ගහලා ඊට පස්සේ හිත අවුල් කරගෙන අසභ්‍ය වචන කියලා සමහරට මහා විශාල අවුලක් ඇති කරගන්නවා. හැබැයි මේකට හුරු වෙච්ච ලංකාවේ මිනිස්සු එහෙම හරි මෙහෙන් දැම්ම කියලා කලබල වෙන්නේ නැහැ. එතකොට එතනදී අපි හඳුරන්නේ මානසික දියුණුව තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ කෙලෙස් ඇවිස්සෙන තැන හිත අවුස ගන්නේ නැතුව ඉන්න එකද මේ කෙලෙස් වැඩි තැන හිත අවුස ගන්න නැති එක්කෙනාද? එහෙම නැත්නම් නැති තැන මොකක්වත් නොකර ඉන්න එක්කෙනාද? ඇත්තටම දැන් අපිට දැන් කෙනෙකුට කේන්තිය ගමකෝ. එහෙමයි. ඉතින් අපිට කේන්තියක් යන්නේ ඇයි? අපිට කේන්තියක් යන්නේ ස්වාමීන් වහන්සේ ගැටෙන අරමුණක් හම්බුනොත්. එහෙමයි. ඉතින් අපිට ගැටෙන අරමුණක් ජීවිතේ හම්බෙන්නෙම නැත්නම් මොනම හේතුවක් නිසාවත් ඒ කෙලෙසේ එන්න විදිහක් නැහැ. එහෙමයි. එතකොට ඒක එතන දක්ෂතාවය සමාජයේ තියෙන හොඳකම නිසා අපි අපේ කෙලෙස් යටපත් වෙලා තියෙන එකද? එහෙම නැත්නම් සමාජයේ මගින් බාහිර අරමුණු නිසා කෙලෙස් ඇවිස්සෙන වෙලාවේ අපිට අවශ්‍ය ගන්න නැතුව ඉන්නවනම් ඒකද වැඩි හොඳම. දැන් එතනදී අපිට බාහිර දේවල් නිසා කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්නවනම් ඒක තමයි ස්වාමීන් වහන්සේ නියම පුහුණුව. දක්ෂකම. එහෙම නැතුව අපිට ප්‍රශ්නයක් එහෙම ගැටෙන අරමුණක් නැත්නම් අපි ගැටෙන්නේ නැතුව ඉන්න එක කොහොමද ගැටෙන්න විදිහක් නැහැ නේ. එහෙම අර කාලිදාසීගේ කතාව අන්න හරි කාලිදාසීගේ කතාව වගේ සමනත. එතකොට ඇත්තටම මේ වෙලාවේ දැන් අර ඒ අපිට කොටින්ම කියන්න තියෙන්නේ වගේ බටහිර ඒ අයට ධර්මඥානයක් නැහැ. නම් ධර්මයේ හොයාගෙන ගිය පිරිසක් ඉන්නවා. දැන් බලන්න අපි ගත්තොත් දැන් බටහිර අය
සාමාන්‍ය මම බටහිර විවේචනය කරනනේ එයාගේ හොඳ ගුණක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද ඒගොල්ලෝ සමහරලාට බොරු කියනවා අඩුයි. ඒ වගේ ඒවා අර ඒ හික්මීමෙන්ම තියෙනවා. එහෙමයි. නමුත් ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ දැන් අපි එකපාරම දැන් බටහිර කෙනෙකුට ධර්මයට ලං කරගන්න මේ මත්පැන් බොන්න එපා කිව්වොත් ඒ මිනිස්සු බය වෙලා දුවනවා. එහෙමයි. ඒ මිනිස්සු අර එහෙම ප්‍රතිපත්තියක් හැටියට කරනව නෙවෙයි. එහෙමයි. එතකොට දැන් මට මතකයි අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා උන්වහන්සේ මේට හොඳට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. ඉතින් උන්වහන්සේ මේ අපේ මේ දකුණු පළාතේ හෝටලයක ඒ හෝටල් අයිතිකාර මහත්මයා ඒ ගොඩක් විදේශ සංචාරකයෝ ආපුවාම ඒ ආරණ්‍යට ගිහලා ඒ ස්වාමීන් වහන්සේ එක් කරගෙන එනවා මේ මෙයාට පොඩ්ඩක් අනුශාසනා කරන්න බණක් කියලා. එහෙමයි. දවසක් මේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට එදා මහා දුක්ඛක්ඛන්ද සූත්‍රයෙන් බණ විසඳ මාතෘකා කරලා තියායට තේරෙන විදිහට කතා කරනකොට ඉතින් 40 ගාණක් ඉඳලා තියෙන විදේශිකයෝ. එහෙමයි. ඉතින් මුන්නහන්සේ දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට එකපාරම 20ක් විතර නැගිටලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒවට එහෙම කැමති නෑ. එහෙමයි. මම මතකයි අපේ හඳුරේ කතාව කලින් උපතතාවක පැහැදිලි කළා නේද? එතකොට ඒකෙන් තේරෙනවා ස්වාමීන් වහන්සේ අර එහෙම යථාර්ථයේම දකින්න ඒගොල්ලෝ හික්මනව නෙවෙයි. යම්කිසි නීති රෙගුලාසියක් නිසා සහ ටිකක් ඈත අතීතයේ ඉඳලා ඒගොල්ලෝ පුහුණු වෙලා ආපු විදිහකට ඒගොල්ලෝ මේ හික්මීමක් තියෙනවා. එහෙමයි. දැන් සමහර අය ඉන්න අපේ හන්දරනේ මධ්‍යසාර භාවිතා කරන්න බොහොම ලොල් කෙනෙක් වුණත් නොබී ඉන්න අවස්ථාවක් තියෙනවා මේ බටහිර රටවල් වල. මොකද මේ එයාට ආපහු ගෙදර යන්න ඕන නිසා වාහනේ එලවගෙන. දැන් වාහනේ පදවාගෙන යද්දී බීමතින් ගියොත් අහුලා පොයින්ට්ස් කැපිලා දඩ ගහලා ලයිසන් කැන්සල් වෙන්න පුළුවන් නේ. අර එතන ඇත්තටම හොඳටම උදාහරණයක් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ස්වාමීන් වහන්සේ දැන් ප්‍රකාශනේ එහෙමයි. ඇත්තටම එතන තියෙන්නේ අර නීති රෙගුලාසි වලට යටවීමක්ම තමයි. තමයි. ඔව් වෙන දෙයක් නෙවෙයි. එතකොට අපි හන්නේ දැන් අපි හැමතිස්සෙම ධර්මයේ තුල විග්‍රහ කරලා බලනකොට සීලය කුමක් සඳහාද කියලා විමසනකොට හැමතිස්සෙම අපිට එන්නේ සීලය සමාධිය සඳහා. සමාධිය සඳහා. එතකොට ඒ සමාධිය මූලික වෙන සීලය නේද අපේ හාමුදුරනේ පාරමිතාවක් බවට ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් ඒ හික්මීම ඒ ශික්ෂණය සමාධිය පිණිස ප්‍රඥා පිණිස උපකාර වෙන සීලය එක්තරා පැත්තකින් පැහැදිලිවම පාරමිතාවක් බවට පත් වෙනවා. එහෙමයි. ඒකට ස්වාමීන් වහන්සේ අපි දැන් ඒ වගේ හික්මීමක් ඇති කරගෙන තුන්තරා බෝධිය. දැන් අපිට බෝධි ත්‍රයක් තියෙනවානේ. එහෙමයි. රහත් බෝධිය, පසේ බෝධිය, ලෞතුරා බෝධිය. එහෙමයි. ඉතින් අපි ඒ බෝධිත්‍රය තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට දැන් ඒක පාරමිතාවක්. සීල පාරමිතාවක් හැටියට ඒ රහත් බෝධිය ප්‍රාර්ථනා කරන කෙනා ඒ සිල් ආරක්ෂා කරනවා. පාරමිතාව බවට පත් කරගන්න මට මේක රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්න මේ සීලේ උපකාර වේවා. එහෙමයි. ඊළඟට පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනා උපපාරමිතාවක්. හැබැයි පාරමිතාව සම්පූර්ණ කරලා තියෙන්න ඕන. නැත්නම් ඒක මැද්දෙන් ගිහලා උපපාරමිතාව විතරක් පුරන්න බෑ. එහෙමයි. ඒතර යා උපපාරමිතාවත් මේ උපපාරමිතාවේ කාන්තයෙන් පසේ බුද්ධත්වයේ වෙනස උපකාර වේවා. ඉතින් ඊළඟට මුළු ජීවිතේම දැන් පරමාර්ථ වශයෙන් සීලේ පුරුදු කරනවා. ඉතින් මගේ මේ සීලය මේ පරමාර්ථ සීලය ඒකාන්තයෙන්ම ලෞතුරා අභිසම්බෝධිය පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ආරක්ෂා කරන සීලේ පිරිසිදුවම ඒකාන්තයෙන් පාරමිතාව බවට පත් වෙනවා. එහෙම අපහන්නේ. අපි හන්නේ දැන් මේ මම මෙහෙම ඇහුවොත් දැන් අපි හාමුදුරු බොහොම පැහැදිලිව මතක් කළා තුන්තරා බෝධිය පිළිබඳව බුදුපසේ බුදුමහරහත් කියන ඒ අවස්ථා තුන. එතකොට පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා කියන පාරමී වර්ග තුනක් තියෙනවා. කොහොමද මේ තුන්තරා බෝධිය ලබා ගැනීම පිණිස මේ පාරමිතා සීල පාරමිතාව අපි පාවිච්චි කරන්නේ කොහොමද? සාමාන්‍ය සීලයක් විදිහට අපි සමාධිය වඩන්න උපකාර වෙන විදිහට සීලය වඩනවා. පාරමිතා සම්පූර්ණ කරගන්න අර අපේ හාමුදුරු මතක් කළ විදිහට ප්‍රපංච වලින් තොර වූ සීලයක් සමාදන් වෙලා. එතකොට උපපාරමිතාවක් ලෙසින් සීලය සම්පූර්ණ කරගන්නේ කොහොමද? පරමාර්ථ පාරමිතාවක් විදිහට සීලය සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එකත් අපි දැනුවත් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ අපි දැන් එහෙනම් මේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන තුනම කතා කළොත් එහෙමයි. ඇත්තටම දැන් අපි සිල් ආරක්ෂා කරනවා. සමහරලාට තමන්ගේ භවභෝග සම්පත් තියෙනවා. ඊළඟට අඹදරුවෝ ඉන්නවා. ඊළඟට නොයෙක් වස්තුන් තියෙනවා. ඒ වස්තුන් නිසා දැන් කෙනෙක් අපි හිතමු සීල ආරක්ෂා කරගෙන යනවා. එහෙම. ආරක්ෂා කරගෙන යනකොට තමන්ගේ වස්තුව නිසා
ධනය නිසා, දුවදරුවෝ නිසා, අමුදරුවෝ නිසා ශික්ෂාපදේ ආරක්ෂා කරන්න බැරි අවස්ථාවක් එනවා කියලා අපි හිතමුකෝ. එහෙමයි. ඒ වෙලාවේ ශික්ෂාපදේ කඩන්න නැතුව ඒ සියලු දේවල් අභිබවා මට මේ සීලය නිවන් පිණිසම වේවා කියන පරමාර්ථයෙන් ආරක්ෂා කරන සීල පාරමිතාව. එහෙමයි. කියන්නේ තමන්ගේ ඕනම දෙයක්, තමන්ගේ බාහිර තියෙන දේවල්. එහෙමයි. දුවදරුවෝ, වතු පිටි, භවභෝග සම්පත් සමහරවිට ඒවා සීල ආරක්ෂා කරන්න කියලා නැති වෙන අවස්ථා තියෙනවානේ. එහෙමයි. ඒවා පසකලා නිවනම අපේක්ෂා කරමින් ඒ සීලය ආරක්ෂා කරනවා ඒක පාරමිතාව බවට. දැන් අපි හාන්දර මෙහෙම කිව්වොත් දැන් උදාහරණයකට ගත්තොත් පන්සිල් රකින්න අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. ඒ අම්මයි තාත්තටයි ළමයෙක් ඉන්නවා. ඒ අම්මගේ තාත්තගේ එකම බලාපොරොත්තුව මේ ළමය හොඳ පාසලකට දාන්න. එතකොට ඒ පාසලට දානව නම් පදිංචිය තහවුරු කරන්න ඕන. එතකොට පදිංචිය තහවුරු කරන්න ලිපි ලේඛන හදා ගන්නවා. ව්‍යාජාකාරයට හදා ගන්නවා. ඊළඟට ඉන්ටර්විව් එකට ගියාම බොරු කියන හැටි පොඩි ළමයටත් උගන්වලා මේ කට්ටියත් බොරු කියනවා. එතකොට එතන මෙහෙම බොරු කියලා අපි හිතමු ඉන්ටර්විව් එකේදී පාස් වුණා කියලා. එතකොට බොරු කිව්ව නේද කියලා අහුවාම ඉතින් ළමය වෙනුවෙන් ඉතින් කරන්න උනානේ කියලා එහෙම වෙනවා. එතකොට අපේ හාමුදුරනේ ළමයි වෙනුවෙන් හෝ බොරු කියන එක ගැළපෙන දෙයක් නෙවෙයි. ගැළපෙන දෙයක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම මේ අපි හිතමු අම්මයි තාත්තයි දිගට සිල් ආරක්ෂා කරගෙන ආවා. එහෙමයි. හැබැයි ඒ ළමයා වෙනුවෙන් ඒ බොරු ස්වාමීන් වහන්සේ මතක් කරපු දෙයට ඔක දැන් බොහෝ අය නැතිව වෙන්න පුළුවන් නේ. එහෙමයි. එහෙම කිව්වා නම් ඒ සීලය පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම එතන කොහොමද බොරු කියවම පාරමිතාවක් වෙන්නේ නැහැ. මුසාවාදේ කැඩෙනවා. ඔව් එහෙම කොහොමද එතන පාරමිතාවක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ අවස්ථාවලදී පවා ඒකට අහු වෙන්නේ නැතුව ඒ සීලය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක සීල පාරමිතාව බවට පත් වෙනවා. එහෙමයි. එතකොට ළමයා වෙනුවෙන් හෝ බොරු නොකියා සිටින්න පුළුවන්කම තියෙනවා නම් තමයි සීල පාරමිතාව බවට සත්‍යමත් සීලයක් බවට පත් වෙන්නේ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ උපපාරමිතාව ගත්තාම දැන් අර විදිහට දැන් පාරමිතාව පිරිච්ච කෙනානේ උපපාරමිතාව අපි කියවනේ. එහෙමයි. පාරමිතාව සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඇත්තටම ඊළඟ තත්ත්වයට යන්න පුළුවන්. එහෙමයි. දැන් මේක අර ඇත්තටම මහා සාගරය වගේ තමයි ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. එහෙමයි. ඒත් උපපාරමිතාව සම්පූර්ණ කරන කෙනා දැන් කොහොමද දැන් තමන්ගේ භවභෝග සම්පත් වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන් ශික්ෂාපද කඩා ගන්න නැහැ. හැබැයි එයාට ඊට වඩා කැපකිරීමක් කරන්න වෙන සමහර වෙලාවට තමන්ගේ ශරීරාංගයක් වුණත් මේ සීලය වෙනුවෙන් පරිත්‍යාග කරන්න වෙනවා. එහෙමයි. දැන් එහෙම වුණොත් සමහරලාට එයා තමන්ගේ ශරීරාංගය පරිත්‍යාග කරලා තමන්ගේ සීලය කඩා ගන්න නැතුව ඉස්සරහට යනවා නම් එහෙම. අන්න ඒකට කියනවා සාන්ත උපපාරමිතාව කියලා. ශරීරාංග කැපකිරීම තුල හෝ සීලය ආරක්ෂා සීලය ආරක්ෂා කරගන්නවා. එහෙමයි. ඉතින් එහෙම තමන්ගේ දැන් සමහරලාට කෙනෙකුට ඒ කියන්නේ කට කෑවත් දිව කැපුවත් බොරු කියන්නේ. බොරු කියන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක් ස්වාමීන් වහන්සේ මේ සමහරලාට දැන් ඇහැ උගුල්ලලා ගත්තත් නොදැක්ක දෙයක් දැක්කයි කියලා කියන්නේ. අන්න හොඳ උපමාවක් සාංශ. දැන් ඇත්තටම දැන් සමහරලාට අපි අර සාන්තිවාද තාපතුමා ගත්තාම ඉතින් අර ඔක්කොම අත්පා කන්නාසක් කැපුවා. ඒත් ඉතින් කොහෙද සාන්තිය තියෙන හිතේ උන්වහන්සේගේ සාන්තිය තිබුණානේ. වෛර කරේ නෑනේ. එහෙමයි. ඒ වගේ මේ ශරීරයේ අංගයක් ගත්තත් සීලය නම් කඩන්නේ නැහැ. අන්න ඒ සීලයට කියනවා උපපාරමිතාව. පරමත්ත පාරමිතාව කියලා කියන්නේ සාන්තර දෙකම දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. අර විදියට භවභෝග සම්පත් දරුවෝ වෙනුවෙන් කිසිසේත්ම සීලය කැඩෙන්නේ නැහැ. තමන්ගේ ශරීරාංගයක් නිසාවත් මොන විදියටවත් මේ සීලය කැඩෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සමහරවිට තමන්ගේ ජීවිතේම කෙනෙකුට තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. නමුත් සීලය වෙනුවෙන් තමන්ගේ ජීවිතේම උනත් දෙන්න සූදානම්. එහෙමයි. එහෙම ආරක්ෂා කරන එහෙම අවස්ථා තියෙනවා. එහෙමයි. බුදු සම්භාර පුරන අවදීදී ඒ වගේ අවස්ථා දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. දිවි හිමියෙන් සිල් රකින්නවා. දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් අර සද්ධාතිස්ස රජුරවන්ට අර වටුමස් කණ්ඩ අපි මීට කලින් කතා කළා. එහෙමයි. අර තිස්ස කියන තරුණයාට දුන්නනේ කුකුලෙක් දීලා කිව්වා මේක උයන්න ඕනේ මෙන්න මේ ආකාර ගානකට. ආකාර 10කට උයන්න ඕනේ මේ කුකුලා. මේ පණ පිටින් දුන්නේ. එහෙමයි. නමුත් ඒ වෙලාවේ අර දැන් දන් ගෙඩියට හිස තියලා තිබ්බේ. ඒ තරුණයාගේ මේක කරේ නැත්තම් හිස ගහනවා. එහෙමයි. නමුත් ඒ කුකුල අතට අරගෙන කිව්වා මම උඹ වෙනුවෙන් මගේ ජීවිත දාන දෙනවා කියලා කුකුල අතහැරියා. එහෙමයි. අන්න ඒ වගේ සානස ජීවිතයේ දැන් ඊළඟ තප්පරේ ජීවිතේ නැති වෙනවා මේ කරේ නැත්තම්. නමුත්
ඒ දේ කරන්නේ නැතුව තමන්ගේ සීලය ආරක්ෂා කරනවා. අන්න ඒ සීලය තමයි පරමාර්ථ වශයෙන් සීල ආරක්ෂා කරනවා කියලා කියන්නේ ලෝතර අභිසම්බෝධිය පිණිස ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ ශික්ෂණය මේ පුහුණුව නැත්තම් මේ කයයි වචනය දෙකේ සංවරය කොටින්ම කිව්වොත් මේ සීලය ආරක්ෂා කර ගැනීම තමයි පරමාර්ථ සීලේ හැටියට සඳහන් කරන්නේ. එහෙම අපි හන්නේ ඒ මට්ටමට හිත ගේන්න සෑහෙන කාලයක් හිත පුරුදු කරන්න වෙනවා නේද අපි හන්නේ. අනිවාර්යයෙන්ම සාමනස දැන් ඇත්තටම දැන් අපි බෝසත් චරිතයක අපි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ උත්තුංගම අවස්ථාව. එහෙමයි. දැන් උන්වහන්සේව ක්‍රමානුකූලව මුලින් ඉතින් හරි අමාරුවෙන් පටන් ගන්නව ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආපු දේවල්. එහෙමයි. ඕනම දෙයක් එහෙමනේ ස්වාමීන් මේ ධර්මයේ තුල. එහෙමයි. දැන් බලන්න අපි දැන් සමහර වෙලාවට දැන් අපි පැවිදි වෙච්ච මුල් කාලේ දැන් අතට මට පැවිදි වෙන්න ආපු දවසේ මට බයක් ඇති වුණා. දැන් මම මේ පැවිදි වෙන වාක්‍ය කොහොමද පාඩම් කරගන්නේ? එහෙමයි. නමුත් ඊට පස්සේ අපි ක්‍රමානුකූලව ඒක හුරු වුණාට පස්සේ අපි ගොඩාක් පාඩම් කරන්න ඒ පියවරෙන් පියවර ගියාට පස්සේ ඒක අපිට පහසුයි. එහෙමයි. ඒ වගේ ස්වාමීන් සීලෙත් එහෙම තමයි සමහරලාට ඉස්සෙල්ලා කෙනෙකුට මේක මහ ලොකු බැරෑරුම් කාර්යයක් වගේ පේන්න පුළුවන්. දැන් මේ සාකච්ඡාව උනත් ගත්තොත් අපි හඳුරන්නේ දැන් ආරම්භ කරන මුල් අවධියේදී අපි හාමුදුරු යම් කිසි චකිතයකින් හිටිය මම මොන වගේ ප්‍රශ්න අහයිද දන්නේ ආදි වශයෙන්. දැන් අතම්බුල ඇත්තටම තියෙනවා. මොකද එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ ඉඳලා ඉතින් සමහරලාට ඉතින් 아무තු ප්‍රශ්නත් අහනවනේ. එහෙම අපහන්නේ. දැන් අහන ප්‍රශ්න වලට නිර්භයව බොහොම ලස්සනට මේ අතැඹුලසේ දැනගත්තා වගේ බොහොම ශනිකව ගැලපෙන උත්තරය අපි හඳුර ලබා දෙනවා. ඒ අර දීර්ඝ කාලීන අභ්‍යාසය ඒකට ඒකාන්තයෙන් උපකාර වෙනවා නේද? අනිවාර්යෙන් සාන්ත ඒක ප්‍රයෝජනවත් වෙනවා. දැන් ඇත්තටම අපි අද කතා කරන්නේ අර ඇත්තම ජාතක පොතේ වුණත් ඒ උත්තුංගම අවස්ථාව තමයි සඳහන් වෙලා තියෙන්නේ. අර උන්වහන්සේ ක්‍රමානුකූලව මුලදී පටන් ගන්න ක්‍රමක්‍රමයෙන් ඉතින් උන්වහන්සේට සමහරවිට දැන් අපි තුමු ශාන්ති පාරමිතාව උන්වහන්සේට ඒ කාලය තුළ ඉතින් මොනතරම් දැන් අපි හිතමු අතපය කපනකොට රෙදෙනවා. ඉතින් ඒවා ඉවසගෙන ක්‍රමානුකූලව ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පුහුණුවම තමයි පාරමී කියන වචනේ ඉස්සෙල්ලාම දැන් බෝසත්වරයෙක් ගත්තොත් ඒ කියන්නේ ලෞතුරා බුද්ධත්වයට පත්වෙන උත්තමයෙක් ගත්තොත් ඉස්සෙල්ලාම මේ පාරමිතා කියන ගණේ කොටස් ටික තමයි සම්පූර්ණ කරන්නේ. ඒතකොට සීලය සම්බන්ධයෙන් ගත්තොත් බාහිර වස්තුන් නිසා අඹදරුවන් නිසා දූ දරුවන් නිසා අනිත් අම්මල තාත්තල නිසා හරි සිල් කඩාගන්නේ නැතුව ඒක ආරක්ෂා කරනවා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ඊට ඉස්සෙල්ලාම ඊටත් අපි ඉස්සරහට ගියොත් සමහර වෙලාවට ඒ බෝසත් කෙනෙක් අතින් තමන්ගේ දෙමව්පියෝ හින්දා ඒ සීලය කැඩෙන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ එතන පුරුදු කරලා තමයි ඔන්න පාරමී තත්ත්වයට එන්නේ. එහෙමයි. ඒ දෙමව්පියෝ නිසාවත් මං සීලය කඩා ගන්න නැහැ කියන තත්ත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙමයි. අපි හන්නේ දැන් දෙමව්පියෝ කියලා කියන්නේත් තමන්ගේ හිතවන්තකම් සම්බන්ධ එකක්නේ. සමහර වෙලාවට ඊටත් කලින් ගත්තොත් එහෙම සම්බන්ධතා නැති අය වෙනුවෙන් කියන්නේ තරහකාරය වෙනුවෙන් සිල් කඩා ගන්නවා. එතකොට එහෙම පුරුදු වෙලා හිටපු එක්කෙනා ඊට පස්සේ දෙමව්පියන් වෙනුවෙන් සිල් කඩා ගන්නවා. අර තරහකාරය වෙනුවෙන් සිල් කඩා ගත්තේ නැතුණාට අර බැඳීම නිසා අම්මා තාත්තා වෙනුවෙන් මට මේක කරන්න වෙනවා කියලා බය නැති කරගෙන කඩා ගන්න. ඒ විදිහට ගිහිල්ලා ඔව් ඇත්තට මේක ක්‍රමානුකූලව ඒ ශික්ෂණය අර විදිහට ස්වාමීන් වහන්සේ කිව්වේ සමහරලාට මුල් කාලේ වෛරක්කාරයා නිසාත් සිල් කඩා ගන්නවත. නමුත් මේක දිනු වෙලා ගියාම තමන්ගේ මව්පියෝ නිසාවත් සීලය කඩා ගන්න නැති තත්වයට ක්‍රමානුකූලව ඉස්සරහට එනවා. ඔව්. එතකොට ඒ සීලය කඩා නොගෙන ඉන්නේ එක්තරා විදිහකට හිතේ අනුපූර්ව දියුණුවක් නිසා. පැහැදිලිවම සානස ඇත්තටම සීලය ආරක්ෂා කරනකොට අනිත් දේවලුත් දැන් බලන්න ඔය සීලයත් එක්කම අදිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ වෙනවා. දැන් අපි හන මෙතනම පැහැදිලි වෙනව නේද? අම්මල තාත්තලා වෙනුවෙන් හරි ලැබෙන ලාභ ලෝභ වෙනුවෙන් ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩන් වෙනුවෙන් කවුරු හරි කෙනෙක් සිල් රකින්නව නම් ඒ සීලය පාරමිතාවක් වෙන්නේ නැහැ කියන එක. පාරමිතාවක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක පැහැදිලිවම ඒ භවභෝග සම්පත් වෙනුවෙන් කෙනෙක් සීලයක් රකින්නවා නම් කිසිසේත්ම ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට අපි අවසාන වශයෙන් සඳහන් කරගත්තොත් අපේ හාමුදුරනේ කොහොමද අපි ප්‍රේක්ෂක පින්නතුන්ට කියන්නේ ඔබ සිල් රැකිය යුතුයි පාරමිතාවක් විදිහට. ඒ සිල් රකින්නකොට මොකද්ද හිතේ තියෙන්න ඕන? ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම අද ওই ප්‍රශ්නේ හරි සංකීර්ණ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් අපි ස්වාමීන් වහන්සේ අපේ එකත් මට තේරෙනවා. නමුත් අපි මේ දේත් කියන්න ඕන. දැන් අද අපි ඕන තරම් සීලය ගැන කතා කරනවා. එහෙමයි.
සීල විවිධාකාර වශයෙන් වර්ගීකරණය කරලා අපි ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා. නමුත් කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ. ඉතින් සිල් කැඩෙනවා කෙලවරකුත් නැහැ. එහෙමයි. ඒ සඳහා ඉතින් මේකට හොඳ අවසාන වශයෙන් උපදේශයක් දෙනවා නම් ස්වාමීන් වහන්සේ සිල් ආරක්ෂා කරගන්න හොඳම දේ තමයි අවංකකම. අපි ශික්ෂාපද 5 ඔලුවට ගන්න බරණ එක පැත්තක තියෙනවා. තමන් කල්පනා කරනවා මේ ශික්ෂාපද 5න් මට මොකක්ද ආරක්ෂා කරන්න පුළුවන්. එහෙම. අපි හිතමු දැන් ප්‍රාණඝාතය පුළුවන් කියලා. ඉතින් ආයක අදිස්ථාන කරගෙන දැන් සත්තු මරන්නේ නැහැ. හැමදාම රැට නිදා ගන්න ගියාම හිතනවා අනේ මං කොච්චර හොඳ කෙනෙක්ද මං මදුරුවෙක්වත් මරන්නේ නැහැ නේද? මේ සීලයේ තියෙන ආනුභාවයක් තමයි සානද ටික කාලයක් පුරුදු කරන ටික මදි වෙනවා. එහෙම. තව එකක් සම්බන්ධ කරගෙන ඊළඟට අපි හිතමු දෙවෙනි ශික්ෂාපදේ ගන්නවා. එහෙම. අපි හිතමු මේකට මාසයක් යන්නත් පුළුවන්. එහෙම. මාස දෙකක් යන්නත් පුළුවන්. ඊළඟට දෙවෙනි ශික්ෂාපදේ හොරකම් කරන්නේ නැහැ. ඉතින් යා ඒකත් සිහි කරන හැමදාම නිදා ගන්න ගියාට පස්සේ අනේ දැන් මම මදුරුවෙක් මරන්නෙත් නැහැ. ඒ වගේ මම ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්නේ නැති කෙනෙක්. ඔන්න දැන් Tamanට ලොකු සතුටක් ඇති වෙනවා. ඒවත් සාමාන්‍යංශ ජීවිතේට බද්ධ වෙනවා. එහෙමයි මට දැන් මෙතෙන්දී මතක් වෙන දැන් එතකොට පන්සිල් සමාදන් වෙන්නේ නැතුව එක සීලයක් විතරක් ගැන කරනවද? එහෙම නැත්නම් චාරිත්‍රාක් විදිහට පන්සිල් සමාදන් වෙලා එක සිල් පදයකට වැඩි අවධානය යොමු කරලා ආරක්ෂා කරනවද? නෑ ස්වාමීන් වහන්සේ දැන් අපි ඇත්තටම පොරොන්දුවක් වෙන්න අවශ්‍ය නෑනේ බැරි නම්. එහෙම. දැන් අද වෙලා තියෙන්නේ මේක මහා පුදුම ව්‍යසනයක් බවට පත් වෙලා. මේ තුරුණුවන් සරණ ගිහිල්ලා තුරුණුවන් ඉදිරියේ නිකන් කඩ වෙන පොරොන්දුවක් නිකන් කියවනවා. ඒක හරිය උත්සවයක කරන විශේෂාංග චාරිත්‍රාක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නෙවෙයි දැන් ඒක දැන් මම ඒකයි කිව්වේ. මේක දැන් අවංකවම පුරුදු කරගන්න ඕන නම් මේ සීලේ තියෙන පුදුම ආනුභාවයක් ස්වාමීන් වහන්සේ. ඒක ආයේ ඒක ජීවිතේට බද්ධ වුණාට පස්සේ මොන විදිහටවත් ගලවන්න බෑ. එහෙමයි. දැන් අරකේ සතුට දැන් ඇවිල්ලා තියෙනවා මදුරුවෙක් මරන්නේ නැහැ, ඉදිකට්ටක දෙයක් හොරකම් කරන්නේ නැති. ඔය විදිහට අවුරුද්දක් මාස 6ක් යනකොට ශික්ෂාපද 5ම තමන්ගේ ජීවිතේට ගලප ගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒක මහා කජ්ජක් නෙමෙයි සිල් රකින්නවා කියන එක අරක තමන්ගේ ශරීරයට නැත්තම් මේ ඇඟට බද්ධ වෙලා තියෙන්නේ. එහෙමයි. මොන විදිහටවත් ඒ ශික්ෂාපද ටික ආයේ කඩ වෙන්නේ නැහැ. එහෙමයි. ඒ විදිහට දැන් හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් සමහර කෙනෙක් හිතන්න සමහර කෙනා මම හාමුදුරනේ ජීවිතේට එකපාරයි සිල් ගන්න. මං සිල් කඩන්නේ නැහැ නේ කියලා කියන අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් ඒක මම ඒක නිවැරදිම දෙයක් හැටියට දකින්නෙත් නැහැ. මොකද අපි නැවත නැවත සිල් සමාදන් වීම සාමාන්‍ය කුසලයක් සම්පූර්ණ වෙන්න ඒක උපකාරයක් වෙනවා. සීලානුස්සතිය වඩන්නත් ඒක උපකාරයක් වෙනවා. ඉතින් සිල් ආරක්ෂා කරන කෙනා නැවත නැවත නැත්තම් එතන පොඩි සාමූහිකත්වයකුත් නැහැනේ. දැන් සමහර අය දැන් භාවනාවට ඇවිල්ලා ස්වාමීන් දැන් එක දෙයක් අල්ල ගන්නවා. භාවනාව තමයි වටින්නේ කියලා ස්වාමීන් වහන්සේ නමක් දැන් සම්බුද්ධ පූජාව අපි තුන් ස්වාමීන් වහන්සේ වඳිනවා කියලා. ඒ කෙනා භාවනාව අල්ලගෙන එයා අත් දෙක පාළට තියාගෙන එයා භාවනා කරනවා. බොහෝ අවස්ථාවලදී දැකලා තියෙනවා අපි හන්නේ බුද්ධ වන්දනාව සිද්ධ කරන අවස්ථාවලදී හැමෝම සාමූහිකයකට වැඳගෙන ඉඳෙද්දී සමහර අය ඉන්නව භාවනානුයෝගීව ඉන්න බව. ඒක ඇත්තටම අර ස්වාමීන් වහන්සේටත් කරන අගෞරවයක්. දැන් අපි හිතන්න අපි දැන් ධර්ම දේශනාවකට බණක් කියන. බණට කලින් අපි සිල් දෙනවා. එක මහත් එක්කින බොහොම සීලවන්තයි. එයා හිතනවා මම සිල් ආරක්ෂා කරන මම දැන් සිල් ගන්න ඕනේ නැහැ කියලා. එයා අත් දෙක පහළට කරගෙන ඉන්නවා. එතකොට සිල් දෙන අපට හරි චකිතයක් ඇයි මේ මහත්තයා මේ සිල් ගන්න නැත්තේ? එයා බෞද්ධයෙක්ද නැත්නම් වෙන ආගමක කෙනෙක්ද? අපිත් එක තරහ වෙලාද? අපිත් එක තරහ වෙලාද? ස්වාමීන් වහන්සේලා ගණන් ගන්න නැද්ද? එහෙමයි. ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි නිහතමානීව ඉතින් බොහොම ඇත්තට එකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. අපි සිල් සමාදන් වීම ඊටාම වටිනා දෙයක්. එහෙමයි අපි හඳුරන්නේ. සීලය ගැන අපිට කතා කරන්න බොහෝ කරුණු කාරණාවන් තිබෙනවා. නමුත් කාලය සඳහා අපිට ඉඩ ලබා දෙන්නේ නැහැ. සීමිත කාලයක් තියෙන නිසා. ඉතින් කෙසේ වෙතත් අද සීලය පිළිබඳව සීලේ පාරමිතාවක් කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලබා ගන්න හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. හුදෙක් ආත්මලාභයෙන් තොරව නිවන ඉලක්ක කරගෙන සමාධියට උපකාර වෙන විදිහට සිල් ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ වගේම තණ්හාමාන දිට්ඨි කියන ප්‍රපංච වලින් ඈත් වෙලා සීලය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ සීලය තමයි පාරමිතාවක් බවට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් සිල් හුදු කය වචනය සංවර කිරීම පමණක් ඒ තුලත් කිසියම් කුසලයක් ගොඩනගෙන බව අපි විශ්වාස කරනවා පිළිගන්නවා. නමුත් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා තණ්හාමාන දිට්ඨි කියන ප්‍රපංචයන්ගෙන් බැහැර වෙච්ච සමාධිය වැඩෙන විදිහේ සීලයක් ආරක්ෂා කිරීම කළ යුතු වෙනවා. ඒ සීලය දරුවන් අමුදරුවන් ලෞකික භවභෝග සම්පත්
තමන්ගෙන් අහිමි වී ගියත් ඒ සීලය ආරක්ෂා කරනවා නම් අන්න ඒක සීල පාරමිතාව. ඒ වගේම තමන්ගේ ශරීරාංග තමන්ගෙන් ගිලිහි ගියත් ශරීරාංග වෙනුවෙන් හෝ සිල් කඩා ගන්න නැතුව සිල් රකින්නවා නම් ඒක සීල උපපාරමිතාවක්. ඒ වගේම දිවි හිමියෙන් ජීවිතයේ ගියත් ඔබ සීලය paludu කරගන්න නැතුව සීලය ආරක්ෂා කරගන්නවා. ඒක පරමත්ත පාරමිතාවක්. ඒ තුල ඔබට බුදු පසේ බුදුමහරහත් කියන ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණිලා ඒ නිවන සාක්ෂාත් කරගන්න ඒ සීල පාරමිතාව උපකාර කරගන්න පුළුවන්. සීල පාරමිතාව නිසා මහරහත් බෝධියෙන්, සීල උපපාරමිතාව නිසා පච්චේක සම්බෝධියෙන්, ඒ වගේම සීල පරමත්ත පාරමිතාවත් සම්පූර්ණ කළ ඒ සමත්‍රිංශත් පාරමී ධර්ම පූර්ණේ කිරීම තුළ පුළුවන්කම ලැබෙනවා සම්මා සම්බුද්ධ බෝධියෙන් ඒ අමා නිවන සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ ලෙසින් කටයුතු කරන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා ඔබට අද මේ අප සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාව කාරණා ඒකාන්ත වශයෙන් උපකාර වේවා කියලා හදයන්ගම ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරා කටයුතු කරන්නේ කුසුමා විලේගොඩ මැතිණියගේ සහෝදරිය සහ හිතමිතුරන් ඒකරාශී වෙලා විශ්‍රාමික දිසාපතිනී කුසුමා විලේගොඩ මැතිණියගේ 78 වෙනි ජන්මදිනය නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නේ සොහොයුරිය ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්. ඉතින් අපි මේ වෙලාවේ බොහෝම හෘදයාංගම ආශිර්වාද කරනවා, සෙත් පතනවා. උපන්දින සිහිපත් කරන පින්වත් විශ්‍රාමික දිසාපතිනී කුසුමා විලේගොඩ මැතිණියට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා. එතුමියගේ ඉදිරි ජීවිතය හැම අතින්ම භාග්‍ය සම්පන්න වේවා, පුණ්‍යවන්ත වේවා, තව තවත් වාසනාවන්ත වේවා, සියලු ආශිර්වාද ලැබේවා, සුබ උපන්දිනක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්වයේ දරා කටයුතු කරපු පින්නතුන් හැම දිනාටමත්, ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරන ගමනේ විශේෂයෙන්ම අපේ පූජනීය මිරහවද්දේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට, අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අපේ නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ කාර්ය මණ්ඩලයේ සෑම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දිනාටමත් ලංකාවාසී ලෝකවාසී සෑම දිනාටමත් නිදුක් නිරෝගී සුවය පෙරි වාසනාවන්ත අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සාකච්ඡාව මෙතකින් સમાપ્ત කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.